before the storm. Things aren't as they were before. You best start bracing. Did you think you could keep us out? Shut the gates, forget us now. The tides are changing. Can you hear the sound? Can't stop us now. We're not back in town, know what we're doing. Things are about to change, it's evolution. Voices shake the ground, you feel it moving. We're the revolution. Can you hear the sound? Ground beneath your feet, with a whisper in the trees. Do you feel us watching? Hunger in our eyes, victories on our minds. It's our time to rise. Can you hear the sound? Zoom Zoom, today, tomorrow, forever. Mazda XLR, a combination of accelerate and excellent. අපිට දැනෙන විදිහට කිව්වොත් හොඳ acceleration එකක්, විශිෂ්ට නිමාවක් තියෙන සෙඩාන් කාර් එකක්. Mazda company කියන විදිහට මේ කාර් එක executive level එකේ look එකක්, options තියෙන, ඒත් budget price එකකට ගන්න පුළුවන් වාහනයක්. ලංකාවේ මේ දවස්වල හැම කාර් එකක්ම ගණන් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මෙල වැඩි වුණත් මේ වාහනේ ගෙවන මුදලට වටිනාකමක් එකතු කරනවද නැද්ද කියන කාරණේ ගැන. යූත් එකට සෙට් වෙන, යූත් එකට එනර්ජි එකක් දෙන, ඩියුරබල් රිලයබල් සෙඩාන් කාර් එකක් ගැන දැනගන්න සෙට් වෙන අපිත් එක්ක මේ යූත් එකේ ගරාජ් එක යූත් ගෑරේජ්. ආයිබෝන්, අදත් යූත් ගරාජ් එකට අපේ යාළුවෝ හැමදෙනෙක්ම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ලංකාවේ වාහන මාකට් එකේ තියෙන තවත් සුවිශේෂී වූ කාර් එකක් ගැන. විශේෂයෙන් මේ කාර් එක ලංකාවේ ගොඩක් රිවිවර්ස් වලට මග හැරෙනවා. ඒ වගේම අපිට ග්ලෝබලිත් මේ වාහනේට හොඳ රිවිව් එකක් දැක් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාම අද අපි කතා කරමු Mazda XLR එක ගැන. වීඩියෝ එක පටන් ගනිද්දී මේ වාහනේ නමේ තේරුම ගැන අපි ඔයාලට පොඩි අයිඩියා එකක් දුන්නා. Accelerate and Excellent. එනේ concept එක මත තමයි මේ කාර් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ හොඳ acceleration එකක්, ඒ වගේම විශිෂ්ට නිමාවක්, විශිෂ්ට වූ look එකක් ලබා දෙන්න Mazda සමාගම නිතරම try කරනවා. එයාලගේ ස්ලෝගන් එකේම කියනවා මේ Mazda සමාගම නිෂ්පාදනය කරන කාර්ස් අපි කිව්වේ ඉස්සෙල්ලා Zoom Zoom, today, tomorrow, forever. ඒ කියන්නේ අදට අනාගතයටත් ඒ වගේම සදහටම මේ කාර් එකේ ඩිසයින් එක මේ හැමදේම මැච් වෙන්න ඩිසයින් කරන්න තමයි Mazda සමාගම හැමතිස්සෙම උත්සාහ කරන්නේ. කාර් එකේ ලුක් එක ගැන කතා කරද්දී අපි මේ දේවල් ගැන ටිකක් වැඩිපුර කතා කරමු. ඉතින් ඊට කලින් මේ කාර් එකේ හිස්ටරි එක ගැන කතා කරොත් 1963 දී නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා Mazda Familia කියලා කාර් එකක්. එහෙමත් නැත්නම් Mazda 323. මෙන්න මේ බ්‍රෑන්ඩ් එක යටතේ යාලා 2003 වෙනකල් මේ කාර් එක නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ ජෙනරේෂන්ස් 8ක් 9ක් වෙනකල් Mazda Familia කියන කාර් එක නිෂ්පාදනය කරනවා. එතනින් පස්සේ ඒක ඩිස්කන්ටිනියු කරලා ඒ වෙනුවට රීප්ලේස් කරනවා Mazda 3 කියන මොඩල් එක. අන්න ඒකේ සෙකන්ඩ් ජෙනරේෂන් එකේ වාහනේ තමයි අද අපි ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් Mazda Familia කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය බ්‍රෑන්ඩ් නේම් එකක්. Familia cars ලංකාවේ වගේම ලෝකේ පුරාම ජනප්‍රියයි. එහා සමාන කම්පිටිටිව් මොඩල්ස් ගැන කතා කරොත් අපිට කියන්න පුළුවන් Toyota Corolla එක, Nissan Sunny එක, Honda Civic එක. ඒ ජැපනීස් බ්‍රෑන්ඩ් වලින් ගොඩක් කම්පිටිටිව් වාහන මෙහා සමානව නිෂ්පාදනය කරා ලංකාවේ ගොඩක් ජනප්‍රිය Toyota Corolla එක. 1966 තමයි Toyota Corolla එක මුලින්ම මාකට් එකට දාන්නේ. ඊටත් කලින් තමයි මේ Mazda කම්පැනි එක තමන්ගේ Mazda Familia එක මාකට් එකට දාන්නේ. ඒ 1963 දී. ඉතින් Toyota Corolla එකටත් වඩා පරණ, ඊටත් වඩා පොඩ්ඩක් ඉතිහාසය අතින් ඉස්සරහින් ඉන්නවා කියලා කියන්න පුළුවන් මේ Mazda Familia. එහෙමත් නැත්නම් Mazda 3 එක. ඉතින් ඒ වගේ දේවල් එක මේ කාර් එකේ නිෂ්පාදනය කරලා මේ වෙනකොට ගොඩක් රිලයබල් ඩියුරබල් කාර් එකක් බවට පත් වෙලා තියෙනවා. කම්පැනි එක පරණ නිසා වාහනේ ගොඩක් රිසර්ච් කරලා තියෙනවා. එයාලගේ වැරදි අඩුපාඩු මගහරවගෙන මේ වෙනකොට ලෝකේ ගොඩක් පවර්ෆුල් බ්‍රෑන්ඩ් එකක් බවට Mazda සමාගමේ මේ වාහන පත් වෙලා තියෙනවා. ඉතිහාසය ගැන කතා කරපු හින්දාම
මේ කායකයේ අන්තිම ජෙනරේෂන් එක. ඒ කියන්නේ Mazda family එකේ last generation එකේ තිබිච්ච කාර් එකයි Toyota company එකේ Toyota Corolla එකයි ගැන කතා කරොත් අපිට කියන්න පුළුවන් Toyota Corolla 110 එකයි Mazda Familia. ඒ කාර් එකේ නෙවෙයි ලුක් එක ටිකක් ඉස්සරහින් ඉන්නේ. ලුක් එක අතින් පොඩ්ඩක් futuristic design එකක් තියෙන Mazda Familia එකේ. මම ඔයාලට photos ටිකක් දාන්නම් screen එකේ. එතකොට ඔයාලට තේරෙයි මේ වාහනෙන් කෝකද පොඩ්ඩක් ලුක් එක අතින් ඉස්සරහින් ඉන්නේ කියන දේ ගැන. ඉතින් Mazda සමාගම හැමතිස්සෙම උත්සාහ කරනවා තමන්ගේ වාහන අනාගතයට ගැලපෙන විදිහට ඩිසයින් කරන්න. ඉතින් ඒ දේ මනාව පිළිඹු වෙනවා මේ කාර් එකක් දැක්කම. Toyota Corolla 110 එක, එතකොට Nissan Sunny එක, මේ කාර්ස් ඔක්කොටම වඩා Mazda family එකේ last generation එකත් ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි 2003 හදපු first generation එක කියන Mazda Axela එකේ පළවෙනි generation එකත් ඇත්තටම ඒ හා සමානව තියෙන අනික් Toyota වාහන වලට වඩා Nissan වාහන වලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. එතකොට අපි කතා කරමු 2009 නිෂ්පාදනය කරන්න පටන් ගත්ත මේ තියෙන second generation එක ගැන. ලංකාවේ Mazda Axela ගැන කතා කරද්දී එහෙමත් නැත්නම් Mazda 3 ගැන කතා කරද්දී ගොඩක් අය ගොඩක් වෙලාවට තර්ක කරගන්න තැනක් තමයි Mazda Axelaයි Mazda 3 කියන්නේ කාස් එකක් නෙමෙයි දෙකක් කියන දේ. මේ දේ කියන්නේ වාහනේ පාවිච්චි කරන අය. ඒ වගේම පිටින් බලන අය කියන්නේ නෑ මේ Axelaයි Mazda 3 කියන්නේ එකම කාර් එකක් කියන එක. ඇත්තටම මේ වාහනේ ලුක් එක ගැන කතා කරොත් මේ කාස් දෙකේ කිසිම වෙනසක් නැහැ. හැබැයි වාහනේ තියෙන ඔප්ෂන්ස්, fuel consumption එක, ඒ වගේ දේවල් ගැන කතා කරද්දී සැලකිය යුතු වෙනස්කම් කීපයක් මේ කාස් දෙකේ තියෙනවා. ඉතින් ලුක් එක අතින් මේ වාහන දෙක ගොඩක් සමානයි. හැබැයි ඊට වඩා වෙනස්කම් කීපයක්. ඒ කියන්නේ fuel consumption එක, braking system එක, ඒ වගේම gear system එක, transmission එක, මේ වගේ දේවල් අතින් ගත්තාම මේ කාස් දෙකේ ටිකක් සැලකිය යුතු වෙනස්කම් කීපයක් තියෙනවා. අපි ඉස්සරහදී දේවල් ගැන කතා කරමු. සරලව කිව්වොත් global market එකට හදන කාර් එකකට තමයි අපි Mazda 3 කියන්නේ. Japanese domestic market එකට හදන කාර් එක තමයි Mazda Axela කියන්නේ. ඉතින් එතකොට ලංකාවට Axela එක එන්නේ recondition කාර් එකක් විදියට. අපිට brand new ගන්න පුළුවන් Mazda 3 එක. ඒ කියන්නේ global market එකට නිෂ්පාදනය කරද්දී ලංකාවේ කෙනෙක්ට order එකක් දාලා ගන්න පුළුවන් Mazda 3 එක. ඒ විදියට තමයි ලංකාවට Mazda 3 එක එන්නේ. recondition කාර් එකක් විදියට තමයි Axela එක ලංකාවට එන්නේ. ඉතින් JDM එකයි global එකයි. මේකේ තමයි සරලම තියෙන වෙනස්කම. අපි ඉස්සරහට braking system එක මේ දේවල් ගැන කතා කරද්දී වාහන දෙකේ තියෙන වෙනස්කම් ගැන කතා කරමු. ඉතින් අපි දැන් කතා කරමු මේ වාහනේ front view එක මොන වගේද කියලා. Mazda 3 Axela මේ හැම කාර් එකකම ගොඩක් හොඳ street light design එකක් දැක් ගන්න පුළුවන්. ඇතුලේ ගොඩක් හොඳ chrome design එකක් තියෙනවා. මේ දේවල් එක්ක modern car එක premium feel එක වාහනේ දකින කෙනෙක්ට හොඳින්ම දැනෙනවා. 2012 facelift Mazda 3 global car එකේ xenon headlight එකක් adaptive front light system එකක් දැක් ගන්න පුළුවන්. ඒ වගේම කාර් එක පහළ ගොඩක් ලොකු grill එකක් තියෙනවා. මේ වගේ wide grills අපිට 2015න් පස්සේ එන අනිකුත් ජපාන් වාහනවල දැක් ගන්න පුළුවන්. ඒත් Mazda සමාගමේ අනාගතයේ දැක්ම කොතරම් විශිෂ්ටද කියන කාරණේ මේ දේවල් වලින් ඔප්පු වෙනවා. Mazda RX-8 එකේ Mazda logo එක grill එකේ නැහැ. bonnet එක ඉස්සරහින් අපිට ඒක දැක් ගන්න පුළුවන්. ඒ ස්ටයිල් එකටම Axela එකෙත් මේකේ logo එක emboss කරලා තියෙනවා දැක් ගන්න පුළුවන්. කාර් එකේ key එක interior එකේ තියෙන සමහරක් design නිසා මේ කාර් එකත් RX-8 එක වගේ හොඳට sporty feel එක දැනෙන විදියට නිෂ්පාදනය කරලා තියෙනවා. ඊට අමතරව මේ කාර් එකේ අපිට fog lights උත් දැක් ගන්න පුළුවන්. එන්ජින් එකට ආවම Axela එකේ 1.5 ලීටර්, 2 ලීටර්, 2.25 වගේ එන්ජින්ස් දැක් ගන්න පුළුවන්. ලංකාවේ ජනප්‍රිය 1.5 ලීටර් වාහන 1.5 එකේ 109ක brake horsepower එකක් RPM එක 6000 දී දැක් ගන්න පුළුවන්. නිව්ටන් මීටර් 140ක torque එකක් RPM එක 4500 දී අපිට දැක් ගන්න පුළුවන්. 2012 facelift Mazda 3 එකේ Sky Active engines අපිට දැක් ගන්න පුළුවන්. Sky Active technology කියන සරලම හැඳින්වුවොත් බොඩි එක, gear system එක, engine එක මේ තුනම භාවිතා කරලා වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාවය performance වැඩි කරනවා. ඒ වගේම නිෂ්පාදකයාගේ පිරිවැය අඩුවීම මත පාරිභෝගිකයාට වාහනේ අඩු මුදලකට ලබා දෙන්න පුළුවන්. ඒ වගේ තාක්ෂණිකව වගේම ආර්ථිකමය වශයෙන්ුත් මේ ටෙක්නොලොජි එක නිසා පාරිභෝගිකයටත් ආයතනයටත් වාසියක් වෙනවා. අපි ඉස්සරහා රිවිව් එකකදී මේ Sky Active technology එක ගැන දීර්ඝව කතා කරමු. 2009 Mazda Axela එකේ ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කරොත් ලීටරයට කිලෝමීටර් 10ක් 14ක් අතර හොඳ අගයක් අපිට දැක් ගන්න පුළුවන්. Axela එකේ ඒ වගේ වුණත් Mazda 3 එකේ ඊට වඩා අඩු ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන බව තමයි වාහනේ යූස් කරපු කීප දෙනෙක් අපිට කිව්වේ. ඉතින් වාහනේ යූස් කරන කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් Mazda 3 එකේ Axela එකේ ඔයාලට ලැබිලා තියෙන fuel economy එක අපිට පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. Transmission එක ගැන කතා කරද්දී auto වගේ manual models උත් දැක් ගන්න පුළුවන්. Mazda 3 එකේ 4 speed normal gearbox එකක් තියෙනවා. Axela එකට 7 speed VVTA gearbox එකක් එනවා. ඉතින් Axela එකේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි වෙන ඒකත් හේතුවක් වෙනවා. Axela 2009-2012 වාහනවල අලුත් CR-V එකේ එමත් නැත්නම් CHR එකේ වගේ ගොඩක් තොරතුරු ඩිස්ප්ලේ කරන්නේ නැහැ. ඒක නිසා මේ වාහනේ JDM එකක් වුණත් යූස් කරන්න වැඩි අපහසුතාවයක් නැහැ.
මැස්ටර් කම්පැනි එකේ ඩීලර් කෙනෙක් ඉන්න නිසා අපිට අමතර කොටස් වලට බය වෙන්න දෙයක්වත් නැහැ. ඒ ටිකක් ගාණ වැඩි. මේ ඩීලර් කස්ටමර්ස්ට සලකන විදිහ ඒකන අපි කියනවට වඩා වාහනේ පාවිච්චි කරන අය ඔයාලට තියෙන එක්ස්පීරියන්ස් එක පල්ලයක් කමෙන්ට් කරොත් හොඳයි කියලා අපිට හිතෙනවා. ඉතින් මෙයා සලකන විදිය හොඳයිද නැත්ද කියලා වාහනේ අලුතෙන් ගන්න ඉන්න යාළුවෙක්ට දැනගන්න අනිවාර්යයෙන්ම පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මේ කායකේ සයිඩ් විව් එක ෆ්‍රන්ට් විව් එක වගේම ගොඩක් ආකර්ශනීයයි. ඉස්සරහින් ලබාගත්ත කර්ව්ස් ඇන්ගල්ස් වගේ දේවල් සයිඩ් ප්‍රොෆයිල් එකෙත් ඒ විදිහටම කන්ටිනියු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා බුලට් එකක් වගේ හුලන් පාර කපාගෙන වේගින් ඉස්සරහට යන්න එක උදව් වෙනවා. මේ දේවල් වාහනේ අපියරන්ස් එක වැඩි කරන්න විතරක් නෙමෙයි වාහනේ ෆුවල් කන්සම්ප්ෂන් එක වැඩි කරන්න පවා හේතුවක් වෙනවා. මැස්ටර් යාලගේ වාහන ආදාන්නේ අනාගතයට ගැලපෙන්නනේ. ඉතින් මේක 2009 මාකට් එකට දැම්මත් දැන් තියෙන අලුත් කාර් එකක් වගේ තමයි පේන්නේ. ඒකට හේතුව තමයි මේ වාහනේ හෙඩ්ලයිට්ස් ඩිසයින් කරලා තියෙන්නේ. වාහනේ බොඩි එකට පොඩ්ඩක් ඇන්ගල් කරලා බොඩි එකට කාවද්දලා. මේ දේ අපිට අලුත් හැම කාර් එකකම දැක් ගන්න පුළුවන්නේ. මේකේ තියෙන එකම අවාසිය තමයි සයිඩ් එකෙන් වාහනේ මොකක් හරි පොඩි ඇක්සිඩන්ට් එකක් වුණොත් අපිට හෙඩ්ලයිට්ස් ආපහු රීප්ලේස් කරන්න වෙනවා. අන්න ඒ වගේ පුංචි අවාසි හැරෙන්න මේ වාහනේ ලස්සන වැඩි වෙන්න මේ ඩිසයින්ස් ගොඩක් වැදගත් වෙනවා. ෆෙන්ඩර් එකේ අපිට සිග්නල් ලයිට් එකක් ලබා දීලා තියෙනවා. පවර් ෂටර්ස්, පවර් මිරර්ස් වගේ ඔප්ෂන්ස් උත් හම්බෙනවා. ඊට අමතරව රිමෝට් කී වගේ ඔප්ෂන්ස් උත් මේ කාර් එකේ අපිට ලැබෙනවා. වින්ඩෝස් වයිසර්ස් දැක ගන්න පුළුවන්. ඊට අමතරව මේ කාර් එකේ දෑන් මවුන්ට් කරපු 17 inch alloy wheels දැක ගන්න පුළුවන්. ඇන්ටි රෝලින් බාස් ඇතුළත් කරලා ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් පද්ධතියක් ලබා දීලා තියෙනවා. මේ කාර් එකේ රියර් සයිඩ් එකට ආවම කැපෙලා පේන දෙයක් තමයි එක්සෙලා සහ මැස්ටා කියලා විදිහට බ්‍රෑන්ඩ් කරලා තියෙන එක. ඉතින් මේ නිසා වාහනේ හොඳ ප්‍රීමියම් ෆීල් එකක් පිටිපස්සෙනුත් අපිට දැක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාර් එක ගොඩක් හොඳට ඒරෝඩයිනමික් ෂේප්ස් භාවිතා කරලා ඩිසයින් කරපු එකක්. ඔයාලට පේනවා ඇති මේ වාහනේ පිටිපස්සේ පොඩි දිගටි එහෙමත් නැත්නම් උල් විච්ච හැඩයක් ගන්නවා. මේ හැඩය අපිට වාහනේ ඉස්සරහදී දැක් ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහදී මේ හැඩේ භාවිතා කරලා තියෙන්නේ හුලන් ධාරාව දෙපසට විහිදුවන්න. ඊට පස්සේ දෙපසට විහිදුණු හුලන් ධාරාව වාහනේ බඳ වටේ ගිහිල්ලා ඒ සුලන් ධාරාව හරවා යවන්න තමයි මේ විදිහට වාහනේ උල් කරලා ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් බැලු බැලමට පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් අලුතෙන් ඩිසයින් කරන වාහනවල සාමාන්‍යයෙන් ඕවර් ඩිසයින් කරපු ලක්ෂණයක් අපිට දැක් ගන්න පුළුවන්. හැබැයි මේ කාර් එකේ හොඳට ඒරෝඩයිනමික් ෂේප්ස් උත් භාවිතා කරලා ඒත් ඕවර් ඩිසයින් එකක් වගේ පේන්නේ නැති වෙන විදිහට ගොඩක් සූක්ෂම විදිහට බැලුවොත් විතරක් මේ අරන් තියෙන කර්ව්ස් පේන විදිහට ගොඩක් හොඳට ඩිසයින් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. බම්ප් එකේ සෙන්සර්ස් දැක් ගන්න පුළුවන්. මේවා නම් දෑන් මවුන්ට් කරපුවා. කාර් එකේ පිටිපස්සේ ගොඩක් හොඳ බූට් ස්පේස් එකක් තියෙනවා. බූට් ලිප් එක චුට්ටක් උසයි. ඉතින් ඒ නිසා වාහනේට ගෑස් සිලින්ඩරයක් වගේ ටිකක් බර දෙයක් දාන්න පටවන ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ වුණාට මේ වාහනේ පිටිපස්සේ ගොඩක් හොඳ ඊට ප්‍රමාණයක් තියෙනවා. ඊට පහළින් අපිට ස්පෙයා වීල් එකකුත් ලබා දීලා තියෙනවා. ඉන්ටීරියර් එක soft touch materials use කරලා ඒත් හොඳ quality look එකක් හොඳ fit and finish එකක් තියෙන විදිහට ඩිසයින් කරලා තියෙනවා. වාහනේ ඉස්සරහා side door pockets උත් පිටිපස්සේ bottle holders උත් upholstery එකේ ඩිසයින් කරලා තියෙනවා. hard use එකට මේ හැමදේම ගොඩක් හොඳට match වෙනවා. dual zone climate controller system එකක් තියෙනවා. CD player එකක් දැක් ගන්නත් පුළුවන්. වාහනේ තියෙන තෙල් වලින් තව කිලෝමීටර්ස් කීයක් යන්න පුළුවන්ද? සීට් බෙල්ට් දාලා නැත්නම් එලාම් එකකින් එක අපිව දැනුවත් කරනවා. වෙලාව, ටෙම්පරේචර් එක වගේ වැදගත් දේවල් 2009 Mazda XLR එකේ තියෙනවා. defrost option එකක් දැක් ගන්න පුළුවන්. මීටර් පැනල් එකේ ගේජස් දෙකක් තියෙනවා. RPM එක ස්පීඩ් එක දැක් ගන්න පුළුවන්. ඒ වගේම දැන් ඉන්නේ ගියර් පොසිෂන් එකක් දැක් ගන්න පුළුවන්. මිඩල් ඒරියා එකේ හොඳ ස්ටෝරේජ් ඒරියා එකක් තියෙනවා. හොඳ ග්ලව් බොක්ස් එකකුත් අපිට ලබා දීලා තියෙනවා. එයා බෑග්ස් දෙකක්, සීට් බෙල්ට් වෝනින් වගේ දේවල් මේ කාර් එකේ තියෙනවා. කාර් එකේ ස්ට්‍රක්චර් එක, හොඳ ක්‍රම්පල් සෝන් එක, හොඳ බරක් තියෙන නිසා කැබින් එක ගොඩක් ආරක්ෂිතයි. 2012 facelift Mazda 3 එකේ blinding spot monitoring වගේ options උත් අපිට දැක් ගන්න පුළුවන්. මේ දේවල් එක්ක top safety rate එකක් මේ කාර් එකට තියෙනවා කියලා කියන්න පුළුවන්. The storm is coming, so you better start running. No, you can't control, feel it in my bones. I'm coming for the, coming for the. I'm coming for the throne. මේ කාර් එකේ ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගත්තාම මට මුලින්ම කියන්න තියෙන දේ තමයි ගොඩක් හොඳ කම්ෆර්ටබල් ෆීල් එකක්, කියන්නේ ගොඩාක්ම සප්පාසු ෆීල් එකක් දැනෙනවා මේ කාර් එකේ. මම ඉඳගෙන තියෙන අනිත් කාර්ස් ගත්තාම සාමාන්‍යයෙන් මේ අපේ කකුල් දෙක තියෙන දේ නිකන් බංකෝකේ ඉඳගෙන ඉන්නවා වගේ ෆීල් එකක් දැනෙන්නේ නැහැ. ටිකක් කකුල් දෙකට ඇත්තටම අමාරුයි. මේකේ හොඳ ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් හොඳ හෝල්ඩ් එකක් තියෙන සීට්ස් තියෙනවා. මේ සීට්ස් වල දෙපැත්තෙන් අපි හොඳට අල්ලගෙන ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ස්පීඩ් ඩ්‍රයිව් කරද්දී මේක සාමාන්‍ය ෆැමිලි යූස් කරන්න පුළුවන් කාර් එකක්. ඒත් මේක
සාමාන්‍යයෙන් මේ හා සමාන අනික් බ්‍රෑන්ඩ්ස් වලට වඩා සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඩ්‍රයිවිං ප්‍රෙෂර් එක ගන්න. ඒ ෆීල් එක හොඳට දෙන කාර් එකක් විතර ඒ හැම දෙයකටම මැච් වෙන විදිහට ඩිසයින් කරලා තියෙනවා කියලා කියන්නේ. මේ කාර් එකේ ඩ්‍රයිවිං පොසිෂන් එක ගැන කියද්දි කියන්න තියෙන විශේෂම දේ තමයි අපිට ගොඩක් වයිඩ් ස්ක්‍රීන් එකක් හම්බ වෙනවා. ඉතින් මේ ස්ක්‍රීන් එක ලොකු වුණාම අපිට සාමාන්‍යයෙන් රෑට ගමන් කරද්දී උනත් ගොඩක් පහසුයි. ඒ වගේම තමයි ට්‍රැෆික් එකේ ගමන් කරද්දී සාමාන්‍යයෙන් මේ හා සමානව තියෙන අනික් කාර්ස් වලින් ගත්තාම Honda Civic FD4 එක FD1 ඒ වගේ කාර්ස් වල ගත්තාම මට පොඩ්ඩක් ඉස්සරහා පේනවා මදිකමක් වගේ දෙන. හැබැයි මට මේකේ එහෙම ෆීල් එකක් දැනෙන්නේ. මට ඉස්සරහා බම්ප් එකේ තියෙන ඒරියා එක ගැන ටිකක් හොඳ අයිඩියා එකක් එන ඔලුවට කාර් එකේ ඉඳගත්ත ගමන්. ඉතින් ඒ වගේ දේවල් තමයි මේකේ කියන්න තියෙන්නේ. ඊට අමතරව මේකේ API එක චුට්ටක් ලොකුයි. ඒත් මං හිතනවා ඒක ලොකු බාධාවක් වෙන්නේ නැහැ කියලා. අපි ඩ්‍රයිවිං ප්ලෙෂර් එක ගැන කතා කරද්දී ඒ දෙක ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කරමු. ඊට අමතරව කියන්න තියෙන්නේ මේ කාර් එකේ අපිට සාමාන්‍යයෙන් Mazda cars වල පොඩ්ඩක් හොඳට ඒ කියන්නේ වාහනේ හොඳට බරට ඩිසයින් කරනවා. ඉතින් ඒ නිසා මේකේ අපිට ඩෝ එකේ උනත් ඔයාලට අපේ RX-8 රිවිව් එක බලුවා නම් ඒකෙදිත් අපි දැක්කා මේ වගේ හොඳට ග්‍රැබ් කරලා ගන්න පුළුවන් හොඳ හැන්ඩල් එකක් තියෙනවා. ඉතින් මේකෙත් ඒ වගේම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ෆීල් එකක් හොඳ ප්‍රීමියම් ෆීල් එකක් හොඳ ඩීසන්ට් ෆීල් එකක් එන විදිහට මේක ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් තමයි මේකේ ඩ්‍රයිවිං පොසිෂන් එක ගැන කියන්න තියෙන්නේ. ස්ටියරින් වීල් එකට આવොත් අපිට කතා කරන්න තියෙන දේ මේක අපිට මේ දෙපැත්තෙම අපිට මල්ටි ෆන්ක්ෂනල් ඔප්ෂන් එක හම්බ වෙනවා. ඉතින් මේකේ ක්‍රූස් කන්ට්‍රෝලර්ස් නැහැ. අපිට සාමාන්‍යයෙන් මේකේ වොලියුම් අප් ඩවුන් කරගන්න මේකින් කරගන්න පුළුවන් මේ ස්ටියරින් වීල් එකෙන්. ඉතින් ඒ වගේ ගොඩක් හොඳ දේවල් තියෙනවා. මේ කාර් එකේ අපිට ගොඩක් හොඳ ආම්රෙස්ට් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔයාලට Mazda RX-8 එක මතකයි නම් ඒකේ වගේම අතර දැනෙන හොඳ හෑන්ඩ් බ්‍රේක් ලීවර් එකක් තියෙනවා. ඉතින් අර සාමාන්‍ය පොඩ්ඩක් අර ඩ්‍රිෆ්ට් කරලා එහෙම ෆන් එකක් ගන්න කැමති නම් මේ කාර් එකෙත් ඒක හොඳට දැනෙන විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම ගියර් ලීවර් එකත් මේක ඔටෝමැටික් ට්‍රිප්ටොනික් කාර් එකක්. අපිට මැනුවල් ගියර් වාහනේ ඩ්‍රයිව් කරන්න ආසයි නම් ඒ දෙයටත් ගැලපෙන විදිහට අතර හොඳට දැනෙන හොඳ ගියර් ලීවර් එකක් තියෙනවා. අපි මේ ළඟදී රිවිව් එකක් කරා Subaru Legacy එක. ඉතින් ඒක අපිට ස්ටික් shift gear lever එකක් දැක් ගන්න ලැබුණා. මට සාමාන්‍යයෙන් ඒකත් මතක් වෙනවා මේ gear lever එක දැක්කම මේක ඔරිජිනල් gear lever එක. ඉතින් ඒ හැමදේම අර පොඩ්ඩක් ස්පෝර්ටි හොඳට රයිඩ් කරන්න කැමති කෙනෙක්ට මැච් වෙන විදිහට මේ කාර් එක ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම අපිට මෙතන කප් හෝල්ඩර්ස් දෙකක් ලබා දීලා තියෙනවා. ෆ්‍රන්ට් පැසෙන්ජර්ට වගේම ඩ්‍රයිවර්ට යන ගම මොන හරි දේවල් තියාගෙන යන්න. ඉතින් මේ කාර් එකේ තියෙන ඔප්ෂන්ස් ගැන කතා කරද්දී අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ හා යන අනිකුත් වාහන. ඒ කියන්නේ 1963 ඉඳලා පටන් ගත්ත Mazda Familia කාර් එකේ ඉඳලා ඒකත් එක්ක අපිට කම්පිටිටිව් වාහන Toyota Corolla එක Nissan Sunny එක. ඉතින් ඒකේ අපිට trim levels and options වෙනස් වෙනවා. ඒ දේවල් කොහොම වුණත් මේ හැම කාර් එකකම basic model එකේ දිහා අපි බැලුවොත් look එක වාහනේ තියෙන options මේ හැම දෙයකින්ම Mazda 3 එක. එහෙම නැත්නම් Mazda Family එක. ඒ කාලේ ඉඳන්ම මේ දක්වා options අතින් සැප පහසු අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ කාර් එකේ අපිට ලංකාවේ මාකට් එක අඩු වෙන හේතුව තමයි මෙහාට මේ වාහන වැඩි ගෙන්නන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වාහන වල තියෙන තාක්ෂණය ටිකක් දියුණු හින්දා අනිත් වාහන වලට සාපේක්ෂව ඒවා බේසික් ෆන්ක්ෂන්ස් තියෙන හින්දා මේක ඊට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් හින්දා මෙහි ගෑරේජ් වල මේ වාහන වැඩි රිපෙයාර් කරන්නේ නැහැ. ඒ හේතුව මත තමයි අනික් වාහන ටිකක් ඉලිප්පිලා පෙද්දි මේ වගේ වාහන ගැන වැඩි කතා බහක් නැත්තේ ලංකාවේ ගොඩක් අපිට රිවිව් එකක් වුණත් හරියට හොයාගන්න බැරි. හැබැයි හරියට හොයලා බැලුවොත් මේ කාර්යයේ තියෙන ඩ්‍රයිවිං ප්‍රෙෂර් එක ඒ වගේම මේකේ තියෙන ඔප්ෂන්ස් ඒ හැමදේම බලද්දි ගොඩක් වටින ගෙවන මුදලට ගොඩක් හොඳ වටිනාකමක් තියෙන කාර් එකක් විදිහට Mazda XLR එක. එහෙම නැත්නම් Mazda 3 එක මේ කාර්ස් දෙකම හඳුන්වන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තමයි මේකේ අපිට ඩ්‍රයිවිං සීට් එකේ ඉඳලා කතා කරන්න තියෙන්නේ. මේ කාර් එකේ රියර් සීට්ස් වලට ආවම මේ ගැන කතා කරන්න කලින් මට අමතක වෙච්ච දෙයක් තිබ්බා. මේ කාර් එකේ කී එක. මේ කී එක දැක්කම මට මතක් වෙන්නේ Mazda RX-8 එකේ අපි කරපු කාර් එකේ තිබිච්ච කී එකමයි. ඒ කී එක මීට වඩා ටිකක් ලොකුයි. මේ කාර් එකෙත් ඒ වගේම ලස්සන කී එකක් ඩිසයින් කරලා තියෙනවා. ඒකේ ඉන්ස්පිරේෂන් එක පොඩ්ඩක් මේ කාර් එකට අරන් තියනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට අපි රියර් සීට්ස් වලට එමු. සාමාන්‍යයෙන් මම අර කලින් කිව්වා වගේ මේ ප්‍රයිස් එකේ තියෙන අනික් කාර්ස් වල නැති ගොඩක් හොඳ කම්ෆර්ටබල් ෆීල් එකක් මේකේ තියෙනවා. මේ පිටිපස්සෙත් සාමාන්‍යයෙන් අල්ලගන්න හොඳ හැන්ඩල් එකක් තියෙනවා. මෙතන සාමාන්‍යයෙන් පොඩ්ඩක් නිකන් මේක ප්ලාස්ටික් වලින් ඩිසයින් කරලා තියෙන මේ හැන්ඩල් එක. හැබැයි මේක ප්‍රීමියම් ෆීල් එකක් වෙන විදිහට මෙටල් වගේ කියලා පේන විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඒකත් ගොඩක් හොඳයි. ඒ වගේම මේක සාමාන්‍යයෙන් ප්ලාස්ටික් half leather කොටස් ඒ වගේ දේවල් පාවිච්චි කරලා සාමාන්‍ය හොඳ quality feel එකක් ලැබෙන විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඊළඟට මෙතන ජනේලෙන් එළිය බලද්දී අපි දැකලා තියෙනවා ගොඩක් වාහනවල වාහනේ එළියෙන් ලස්සන හැබැයි ඇතුළේ යන මගීන්ට ගොඩක් අපහසුයි කියන්නේ. දුර ගමනක් යද්දී ඔළුව එකක්ම දැනෙනවා වගේ දේවල් දැනෙන්න පුළුවන්. හැබැයි මේකේ ජනේල ඇවරේජ් මට්ටමක තියෙනවා. අපිට සාමාන්‍යයෙන් එළිය බලාගෙන යන්න පුළුවන් ලොකු අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. ඒ වගේම මේක අපිට හෙඩ් රූම් එක ගොඩක් හොඳයි. ඒ වගේම ලෙග් ස්පේස් එකත් ගොඩක් හොඳයි. ඒ වගේම අපිට පැසෙන්ජර්ස්ලා 3 දෙනෙක්ට පිටිපස්ස සීට්ස් වල හෙඩ් රෙස්ට් ලබා දීලා තියෙනවා. ඊට අමතරව මෙතන අපිට ගොඩක් හොඳ ආම්රෙස්ට් එකක් තියෙනවා. ඉතින් මේ ආම්රෙස්ට් එකේ අපිට කප් හෝල්ඩර්ස් දෙකක් දීලා තියෙනවා. ඉතින් අපිට දුර ගමනක් යද්දී මොන හරි බීම් වර්ග තියාගෙන යන මේක ගොඩක් වැදගත්. ඊළඟට වැදගත්ම දේ තමයි ඔයාලට මෙතන මේ සීට් එක අපිට 60-40 විතර පාත් කරන්න පුළුවන්. මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරලා
මේ විදිහට මේකේ සීට් එක පාත් කරන්න පුළුවන්. ඉතින් මෙහෙම පාත් කරාට පස්සේ අපිට මේ පිටිපස්සේ තියෙන බඩුවක් වුණත් මොන හරි දෙයක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක දැන් මෙතන ඉන්න කෙනෙක්ට මේ සීට් එකත් මේකේ පාත් කරලා මොන හරි දේවල් ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් ප්‍රායෝගික විදිහට ඩිසයින් කරපු කාර් එකක් කියලා අපිට කියන්න පුළුවන් ඒ වගේ දේවල් නිසා. ඊළඟට අපිට විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ මේකේ third passenger ගේ area එකට ආවහම ටිකක් අපිට අමාරුයි කියලා කියන්න පුළුවන්. මොකද මෙතන floor hump එක ටිකක් කුසයි. ඉතින් මේකේ දුර ගමනක් යනවා නම් කකුල් දෙක පොඩ්ඩක් ඈතින් තියාගෙන යන්න පුළුවන්. ඉතින් මේක වඩාත් සුදුසු දෙදෙනෙක්ට ගමන් කරන්න. හැබැයි තුන් දෙනෙක්ටත් ටිකක් අපහසුයෙන් පොඩ්ඩක් පැක් වෙලා යන්න පුළුවන්. ඉතින් ඕවරෝල් ගත්තාම මේ කායකේ ඩෝ බෝඩ් එකේ වුණත් අපිට බොටල් හෝල්ඩර්ස් තියෙනවා, බෆල් එකක් තියෙනවා, අත තියාගෙන යනකොට කොටස් පහසුවෙන් ඩිසයින් කරලා තියෙනවා. බහින්න අපිට හැන්ඩල්ස් දීලා තියෙනවා. මේ හැම දෙයක් එක්කම මේ කායකේ පැසෙන්ජර් කෙනෙක්ට ගොඩක් හොඳ ක්වොලිටි ෆීල් එකක්. සාමාන්‍යයෙන් අපිට මේක ජපාන් කාර් එකක් කියන්න බෑ. එළියෙන් දැක්කත් මේ ඇතුළට ආවමත් යුරෝප් කාර් එකක්ද කියලා හිතන තරමට මේ කාර් එකේ අපිට ඔප්ෂන්ස් දීලා තියෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම නිෂ්පාදනය කරන්නේ ඇමරිකන් මාකට් එකට වගේ. ඇමරිකන් මාකට් එක ටාගට් කරගෙන තමයි Mazda 3 එක වගේ වාහන හදන්නේ. ඉතින් ඒ නිසා ඒ ගති ලක්ෂණ මේ කාර් එකේ තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේ දේවල් එක අපි ගෙවන මුදලට හොඳ සැටිස්ෆැක්ෂන් එකක් ලබා දෙන කාර් එකක් විදියට මේ Mazda 3 second generation එකේ එහෙම නැත්නම් Mazda XLR second generation එකේ කාර් එක අපිට හඳුන්වන්න පුළුවන්. අපි Mazda XLR එක drive කරලා බලමු මේකේ driving pressure එක මොන වගේ මට්ටමක තියෙනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ගත්ත ගමන්ම ගොඩක් හොඳ quality feel එකක් දැනෙනවා කියලා කියන්න පුළුවන්. acceleration එක නම් කියලා වැඩක් නැහැ. මොකද මේ කාර් එකේ තේරුමක් තියෙන්නේ acceleration and excellence. ඒක හොඳට දැනෙනවා ගත්ත ගමන් හොඳ pickup එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වාහනෙත් එක්ක යන මේ price එක යන හොඳ කාර් එකක් විදිහට අපිට කියන්න පුළුවන් Honda Civic FD4 එක, FD1, FD4 ඒ වාහන ටිකත් මේ price range එක යන හොඳ කාර් එකක්. ඉතින් ඒ වගේම ඒ සමාන feel එකක් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් අනික reliable ඒ කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය කාර්ස් වලට වඩා මේ කාර් එකේ youth එකේ set එකට set වෙන කාර් එකක් විදිහට මේ කාර් එක ගන්න පුළුවන්. ගොඩක් හොඳ පිකප් එකක් තියෙනවා. දැන් පැයට කිලෝමීටර් 60කට ඇවිල්ලා මං ඇක්සලරේට් එකට කකුල තිබ්බා විතරයි කියන්නේ. චූට්ටක් ඇඟිල්ල ගෑව විතරයි. ඒත් මේ කාර් එකේ ගොඩක් හොඳ ඇක්සලරේෂන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් කෝන් එකක් ගද්දි උනත් ඇත්තටම දැනෙන්නේ නැහැ. හරි කම්ෆර්ටබල්. ඒ කියන්නේ වාහනේ අපි සාමාන්‍යයෙන් ලංකාවේ ජනප්‍රිය ඇලියන් ප්‍රීමියම් වගේ කාර්ස් වල ඊටත් වඩා කම්ෆර්ටබල්ද කියලා හිතනවා. ඒ තරම් මේකේ වාහනේ හොඳට ස්ටැබිලයිස් කරලා ඩිසයින් කරලා තියෙන නිසා මේ හැම දෙයක්ම හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ කාර් එකේ acceleration and excellence ඒ දේ හොඳටම දැනෙනවා. ඒ වගේම රෝද 4ම disc brakes. ඉතින් ඒ වගේ දේවල් නිසා ගොඩක් හොඳ braking system එකක්, ගොඩක් හොඳ acceleration එකක් මේ හැමදේම තියෙන හින්දා ඇත්තටම ගෙවන මුදලට youth එකට set වෙනවා. ඒ කියන්නේ වටින මුදලකට අපිට ගෙවන මුදලට හොඳ වටිනාකමක් දෙන කාර් එකක් විදියට මේ කාර් එක ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ අපිට සාමාන්‍යයෙන් මේ සවුන්ඩ් සිස්ටම් එකට මේ පැත්තට අත වැඩිය ගන්න ඕනෙත් නැහැ. මේකේ හැමදේම ලබා දීලා තියෙන හින්දා ඉතින් මල්ටි ෆන්ක්ෂනල් ස්ටියරින් වීල් එකක් තියෙන හින්දා ඒ දේවලුත් කන්ට්‍රෝල් කරගෙන ගොඩක් පහසුවෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන්. So you wanna go to war with me? You're talking like you think you're royalty. You think that I'm afraid, but I don't break. I heard you question my stability. You think I'll fall just like a guillotine, but I am here to stay. Won't look away. Mazda 3 එක ලංකාවේ සෙඩාන් කාර් එක විදිහට ජනප්‍රිය වුණත් වෙනත් රටවල් වල හැෂ්බැක් මොඩල් එක තමයි ගොඩක් ජනප්‍රිය. 2009 ජිනියෝ මෝටර් ෂෝ එකේ හයි පවර් එකක් තියෙන Mazda 3 ස්පීඩ් කියන කාර් එක හඳුන්වා දීලා තියෙනවා. මේක මේකේ ෆස්ට් ජෙනරේෂන් එකෙත් දැක් ගන්න පුළුවන්. මේ කාර් එකේ තර්ඩ් වගේම ෆෝර්ත් ජෙනරේෂන් උත් දැන් නිෂ්පාදනය කරලා තියෙන්නේ. අලුත්ම Mazda 3 එක දැක්කාම Mercedes-Benz CL එක මතක් වෙනවා. මොකද ඉන්ටීරියර් එක එක්ස්ටීරියර් එක මේ හැම අතින්ම CL එකට යම් තාක් දුරට සමානකම් තියෙන නිසා කොහොම වුණත් ලංකාවේ වටින මුද්‍රයකට ගන්න තියෙන reliable durable අනාගතයට ගැලපෙන හොඳ කාර් එකක් විදියට Mazda 3 එක එහෙමත් නැත්නම් Mazda XLR එක හඳුන්වා දෙන්න පුළුවන්.
අද අපි Mazda 3 එක ගැන එහෙමත් නැත්නම් Mazda XLR එක ගැන ගොඩක් දේවල් කතා කරා. ඉතින් අවසාන වශයෙන් මේ කාර් එකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් අපිට ලංකාවේ මේ වෙනකොට second generation එකේ කාර් එක $47 55 ඒ වගේ මුදලක දැක්කන්න පුළුවන්. මොකද මේ දවස්වල අද කියන මිල නෙමෙයි හෙට තියෙන්නේ. වාහනවල මිල ගණන් හිතා ගන්න බැරි විදියට වැඩි වෙලා ගොඩක් අමුතු මාකට් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා ඔයාලට දාලා අදහසක් ගන්න පොඩි අයිඩියා එකක් තමයි අපි දුන්නේ. මේක ගැනුම් කරුවගේ විකුණුම් කරුවගේ එකඟතාවය මත වාහනේ කන්ඩිෂන් එක මත ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. ඉතින් අද වීඩියෝ එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අපිත් ඔයාලට හැමතිස්සෙම කිව්වා මේක අනාගතය පදනම් කරගෙන ඩිසයින් කරපු කාර් එකක්, ලුක් එක, ඉන්ටීරියර් එකේ තියෙන දේවල් මේ හැම දෙයත් එක්කම අපි කිව්වා මේක අනාගතය පදනම් කරගෙන නිෂ්පාදනය කරපු කාර් එකක් කියලා. ඒ දේවල් ඇත්තද නැත්තද කියන දේ ඔයාලත් තාර්කිකව කල්පනා කරලා බලලා අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපිට දැනෙන විදිහට නම් මේ කාර් එකේ තියෙන ඔප්ෂන්ස් ලුක් එක මේ හැම දෙයත් එක්කම ඇත්තටම ගෙවන මුදලට වටිනවා. ලංකාවේ තියෙන සමහරක් අනිත් මේ හා සමානව යන අනිත් වාහන වලට වඩා. හැබැයි ඒ වාහන වලට තියෙන ඩිමාන්ඩ් එකට වඩා මේ කාර් එකට පොඩ්ඩක් ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙන්නේ. ලංකාවේ මේ වාහනේ කියන්නේ මේ කාර් එකේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. මේ වාහනේ ටෙක්නොලොජි එක ටිකක් ඉස්සරහින් තියෙන හින්දා වාහනේ ලංකාවේ ටිකක් රිපෙයාර් කරගන්න අමාරුයි. ඒ වගේම අමතර කොටස් වල මිල ගණන් පොඩ්ඩක් වැඩි. ඉන්ධන කාර්යක්ෂමතාවය ටිකක් අඩුයි කිව්වත් සාමාන්‍යයෙන් මේ second generation එක කායකට එනකොට මේකේ එච්චරම ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුයි කියන්න බෑ. XLR එකේ හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. Mazda 3 එකේ පොඩ්ඩක් ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුයි කියලා කියනවා. ඉතින් අපි වීඩියෝ එකේදී කිව්වේ ගැන කමෙන්ට් එකක් දාන්න කියලා. අපි හිතනවා අපේ යාළුවෝ කමෙන්ට් එකක් දාලා තියෙයි කියලා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි මේ කාර් එක ගැන කතා කරන් තියෙන්නේ. ඉතින් මේ වගේ තවත් වාහනවල රිවිව්ස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අපිව. ඒ වගේම මේකේ අලුත් generation එක ගැනත් ඊළඟ generation එක ගැනත් අපි ඔයාලට රිවිව් එකක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒකින්ද අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපේ Facebook page එක තියෙනවා. ඒ වගේම Instagram එකේ ඉන්නවා. අපි TikTok එකේ ඉන්නවා. හැම දෙයකම links අපි පල්ලා description එකේ දාලා තියන්න. ඒ හැම දෙයකින්ම අපිත් එක්ක එකතු වෙන්න. අපේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන. අපිත් එක්ක එකතු වෙලා දැන් යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. හැමෝටම ගොඩක් ස්තුතියි. අපි හිතනවා ඉස්සරහටත් අපිත් එක්ක තවත් යාළුවෝ එකතු වෙයි කියලා. මේ වගේ වාහන රිවිව්ස් බලන්න කැමති නම් අපේ රිවිව් එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න. මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. මේ වාහනය ගැන හොයන තව යාළුවෙක් දැනගන්න. ඉතින් තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ youth එකේ garage එකේ youth garage